පින්වත්නි, මා කල්පනා කළා ධම්මපදින් කරුණු ස්වල්පයක් ඔබට කියා දෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඔබ දන්නවා අවුරුදු 45ක් ධර්මය දේශනා කරගෙන ගියා. ඒ ධර්මයට ඒ කාලේ කියාපු නම මොකද්ද? නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා. ඒ කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අංග කීයකින් යුක්තයිද? අංග 9කින් යුක්තයි. ඒ අංග 9කින් යුක්ත ශාසනය තුල ගාථා කියලා දේශනා කොටසක් තියෙනවා. ගාථා වල අර්ථය අහන අය ඒක විස්තර වශයෙන් තම තමන් විසින් විමසා අවබෝධ කරගන්න. එතකොට තම තමන් විමසා අවබෝධ කර ගැනීමෙන් ඒකේ ප්‍රතිඵල උපදවා ගැනීමේ වාසනාවක් ගාථාවල තියෙනවා. tie සමහර ජීවිතවලට පුංචි ගාථාවක් ඇති. බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි වගේ නෙවෙයිනේ. බොහෝම පින් තිබිච්ච පින් වලින් මේරු උත්සන්න වූ කුසල් මුල් ඇති. ඒ කියන්නේ කුසල් මුල් බලවත් අකුසල් මුල් දුර්වල. ඒ බල සම්පන්න මානසික හැකියාවක් තිබිච්ච අයටයි උන්වහන්සේ මේ ගාථා දේශනා කළේ. එතකොට මේ ගාථාවල් අහපු ඒ පින් තියන අය තමන්ගේ ජීවිතයේ අර්ථය ගත්තා. ඉතින් මේ හැකියාව අද අපිට තියෙනවා දෝ කියනවට වඩා නැtei කියන එක සාධාරණයි. නේද? අපි බොරුවට මාන්නයකට ඇති කරගන්න නැතුව. නමුත් අපිට මේ හැකියාව නැති නමුත් යම්කිසි අහිංසක උත්සාහයක් ගැනීමෙහි දොසක් තිබේද? නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවාම උන්වහන්සේගේ ඒ ධර්මයෙන් මිනිස්යාට දෙන හැකියාව හරි පුදුම සාගත එකක්. දැන් අපි එක කාලයක මනුස්ස ලෝකෙට එනවා, ආයෙ මනුස්ස ලෝකෙන් චුත වෙනවා, ආයෙ වෙනත් ලෝකෙක යනවා, ආයෙ එතනින් චුත වෙනවා, ආයෙ වෙනත් ලෝකෙක යනවා, ආයෙ එතනින් චුත වෙනවා, ආයෙ වෙනත් ලෝකෙක යනවා, ආයෙ එතනින් චුත වෙනවා. මේ වගේ අපි සියලු දෙනා මේ මැරෙන ඉපදෙන රටාවෙහි චාරිකාව පටන් අරන් කොච්චර කල්ැද්ද හිතාගන්න බෑ. එතකොට ඒ වර්ෂවලින් හිතාගන්න බැරි අතීතයක් අපේ ජීවිත කතාවේ පිටුපස නැද්ද? තියෙනවා. වර්ෂවලින් හිතාගන්න බැරි අතීතයක තියෙන යහපත් පුරුදුයි නොහොබිනා පුරුදුයි දෙකම වරින් වර අපේ සිතකයට සෙවණැල්ල වගේ වැටෙන්නේ නැද්ද? වැටෙනවා. එතකොට යහපත් පුරුදුයි නොහොබිනා පුරුදුයි දෙකමත් අපිට බලපෑම් කරනවා නම් යම් සිතක්කයක් අපි පරිහරණය කරනවා නම් ඒ සියල්ල අර නොපෙනෙන ලෝකයක දිගින් දිගට ආපු ගමනේහි එක්තරා සම්දිස්ථානයක් නොවේද? එතකොට මේ වගේ අවස්ථාවක මෙබඳු ජීවිතයකදී අපිට යම්කිසි ජීවිතයේ සම්බන්ධයෙන් හැබෑ විවරණයක් කරගන්න නැත්නම්, හැබෑ වටහා ගැනීමක් කරගන්න නැත්නම් එය අපිට කයිනුත් කළ නොහැකි දෙයකි. ඊළඟට වචනේනුත් කළ නොහැකි දෙයකි. එසේනම් සිතිනුත් නොවේ කරන්නේ ප්‍රඥාවෙන්ම කළ යුතු දෙයකි. ඒ නිසා මොකද සිතින්ම කරගන්න පුළුවන් දෙයක් නම් මෙතෙක් කල් ඇයි මේ සිත අපිට නොකළේ? මෙතෙක් කල් අපේ ජීවිතේට මේ සිත විවිධ චිත්‍ර මැව්වේ නොවේද? චිත්ත වර්ගය අපි අද කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන දේශනා කළා ඉස්සෙල්ලා මේ ගිය ස්වාමින් වහන්සේට. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ නම.
දිනක් පිඬුසිඟා වඩිද්දි කිමිකාලා කියන නදී තෙර දැක්ක ලස්සන අඹ උයනක්. දැක්ක මේ ගන්තෙර ඉන්දියාවේ තියෙන ගංගා අපේ රටේ ගංගාවට වඩා වෙනස්. අපේ රටේ ගංගාව එකපාරටම ඉවුරෙන් පල්ලෙහාට බහිනවා. ඉන්දියාවේ ගංගාව ඉවුරත් එක්ක පොඩ්ඩක් වැලි තලාවක් තියෙනවා. ඊට පස්සේ තමයි ගඟ තියෙන්නේ. ඉතින් ඒ ස්වභාවය තියෙනකොට මේ වැලි තලාවේ කවුරුත් වාඩි වෙලා ඉන්න ආසයි. බැස්ස කාලේ තමයි ඒක දෙගොඩ තලා යන්නේ. ඉතින් මේ වැලි තලාව දිගේ මේ ගිය ස්වාමීන් වහන්සේ වඩිදි දැක්කා ඊට ආසන්නේ ලස්සන අඹ වනයක්. බැලුවම ලස්සනට වැලි තලාව පේනවා. අඹ වනේ සිසිල තියෙනවා. ඉතින් උන්වහන්සේට හිතුණා මෙතන හරි ෂෝක් නොවේ. මෙතනනේ භාවනා කරන්න සුදුසු තැන. ඇයි ඉදිරියේ බලා සිටිද්දි මොකද්ද? ඔව් සුනිලව ගලා යන දියදහර. දෙපස බලද්දි සුදු වැලි තලාව. වටපිට බලද්දි සිසිල් සෙවණ ඇති අඹරුක් සෙවණ. කවුරුනම් රිසි නොකරද්ද? ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේට හිතුණා බුදුරජාණන් වහන්සේට මම මේක ගිහින් කියන්න ඕනේ. ඉතින් ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ ධර්ම මාර්ගය තව ගොඩාක් දේවල් කරගන්නට තියෙනවා. මං අද පිඬුසිඟා වඩිද්දි මම දැක්ක හරි ලස්සන තැනක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නා මෙතන හරියන්නේ නෑ කියලා. ඒ උන්වහන්සේ නිසා වදාලා පොඩ්ඩක් ඉන්න කලබල නොවි. මේ කවුරුත් නෑ නෝවේ. තව කවුරු හරි එනකන් ඉන්න කිව්වා. උන්වහන්සේ උත්සාහ කළේ ඒ ගමන වැඩක් නැහැ කියන අර්ථය කියන්නයි. නමුත් අර මේගේ ස්වාමීන් වහන්සේට ඒක වැටහුනේ නැහැ. එතකොට තේරෙනවා අරමුණකින් කාමාදී අරමුණකින් විතරක් නෙවෙයි සබහාදහමී අරමුණකින් උනත් මත් උනොත් වැටෙන්නේ නැති බව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට ඇවිටිලි කළා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් කළ යුතු දේ කරගත්සේක. මම තව ධර්ම මාර්ගයේ හික්මෙන්නෙක්මි. මට උපකාර පිණිස මට අවසර දෙන්න. දෙවෙනි වතාවෙත් කිව්වා එහෙම කලබල වෙන්න එපා. ඉන්න කිව්වා. කවුරු හරි තව එන්නකම්. තුන්වෙනි වතාවෙත් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ඉතින් ඔහොම ඔච්චර මාත් කියනවා නම් එහෙනම් යන්න කිව්වා. දැන් හරි සතුටින් නිපිල ගියේ සතුටින් ප්‍රමෝදිත සිතින් දැන් මෙයාට චිත්‍රයක් මැවෙනවා. මොකද්ද මැවෙන චිත්‍රය? මම දැන් යමි. කොහෙද? ඔව් නිල් දිය දහරින් ගලා බසින නදිය ඇති සුදු වැලි තලා ඇති සිහිල් සෙවණ ඇති රමණීය වන අඹ පියසෙහි බවුන් වඩන්නට. දැන් හිතනවා මම දැන් ගිහින් වාඩි වෙනවා අඹ ගස් සෙවණේ. ඊට පස්සේ ඔව් මාගේ සිත සමාධිමත් වෙලා ධ්‍යාන වලට මම මගපල ලැබලා භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා මම කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මං කළ යුත්තේ කළා කියා. වාඩි වුණා. මෙන්න වාඩි වුණා විතරයි. මොකද වුනේ? එච්චර වේගෙන් බඹරයක්වත් කරකින්නේ නැහැ. එච්චර වේගෙන් සුලියක්වත් කරකින්නේ නැහැ. එච්චර වේගෙන් වාහනයක රථ රෝදයක්වත් කරකින්නේ නැහැ. නානා අරමුණු වල නානා වෙස්ගෙන නානා ස්වරූපයෙන් මේ චිත්තය භ්‍රමණය වෙන්න පටන් ගත්තා. සීනෙන්වත් සිතුව දෙයක්ද මේ? නෑ ඔබටත් අපටත් වගේ. සීනෙන්වත් සිතුව දෙයක් නොවේ මේ. ඊට පස්සේ උන්වහන්සේ දැන් ඔහොම යනකොට හිත එක එක තැන්වල නවතිනවා. සිතේ තියෙන විශේෂ අම්බලම්. සමහර සිතේ තියෙන අම්බලම් ගිනියම් කරන ලද අම්බලම්. ඒවේ නැවතුනොත් ද්වේෂය තියෙන්නේ. ඒකෙන් ගිනි ගන්නවා. සමහර සිතේ තියෙන අම්බලම් මඩවගුරෙන් කරන ලද. ඒකේ නැවතුනොත් ඒ මඩේ ඉරෙනවා රාගය. සිතේ තව අම්බලම් තියෙනවා. ඒවේ නැවතුනොත් සිහිසන් නැතුව වැටෙනවා වගේ නිදිමත. මෙවැනි නානා අම්බලම් වල මෙයා හැසිරෙනවා දැන්. මේ සිත නොසිතූ විදියට කිසිදා නොපැතූ විදියට සිතන්නටත්
ලැජ්ජා ඇති වෙන විදියට සරාගී අරමුණු මේ සිතෙහි අනේක වේසෙන් ඇවිදින් මඩ ගුහරුවක ඇදලා දානවා වගේ රාග සිතිවිලි වලට මේ සිත විරාගයේ සොයාගෙන ගිය ශ්‍රමණයන් වහන්සේව ඇදලා දැම්මා. හවස් වෙනකන් ඔට්ටු වුණා. මේ රාගයටම ඇදලා යන මඩේම ඒ කියන්නේ අවනත නැති වල් වැදුණු කුළුහරකෙක් මඩටම ආසාවේ මඩේම ලගින සෙයින් මේ හිත තමන් කිසිසේත් අකමැති තමන්ට ඕනෑ නැති තමන් එපාය කියන අසික්කිත අරමුණු වල හැසිරෙන්න ගත්තා. කල්පනා කළා අහෝ කුමක්ද මේ මට උනේ? මම මොනතරම් ශ්‍රද්ධාවෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි සියල්ල අත්තර පැවිදි වූයේ. මා මොනතරම් ශ්‍රද්ධාවෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ වැළඳගත්තේ. මම මොනතරම් ශ්‍රද්ධාවෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිටුපසින් වැඩම කොට ගියේ. දැන් මම මැටියෙන් කරපු මඩ නාපු මැටි ගුලියක් වගේ නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ පිහිටපු රහතන් වහන්සේලා මධ්‍යාහ්නයෙහි අහසේ පායන හිරු මඩලින් දිලිසෙන කිරිගරුඬ ප්‍රතිමා වැනිසේක. එවැනි කිරිගරුඬ ප්‍රතිමාවන් අභියස මන් නිකන් මඩින් කිරූදියක් බඳුය. සංවේගයටපත් වුණා. සංවේගයටපත් වෙලා ආපහු හැරිලා ගියා. ඊළඟ කියා හිටියා භාග්‍යවතුන් වහන්සේ මං හිතපු නැති දෙයක් මට වුණා කිව්වා. මේ හිත නොයේ කරමුළු වල සැලි ගියා කිව්වා. මට රැක ගන්න අමාරුයි කිව්වා. මට භාග්‍යවතුන් වහන්සේ මතක් වුණා. මං නිකයි මේ ආවේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය ඔබ එතෙන්ට ගියේ. ඒ අමුතුම තැනක් කිව්වා. අද එතනින් නිල් දිය දහර ගලා බසින නදියකි. ඒ අසල සුදු වැලි තලාවකි. සෙවණ ඇති අඹරුක් ඇති උයනකි. නමුත් බොහෝ කලක් එය ඔබට කම්සුව සැපයූ ඔබේ මාලිගාව තිබූ තැනයි කිව්වා. ඔබ බොහෝ කලක් කාම සේවනය කළ තැනයි කිව්වා. ඔබ යම් තැනක ගොස් වාඩි වූයේද එතන ඔබ කාමයෙහි අබිරමණය කළ තැන ඔබේ සිත එහෙම වෙලා ගත්තේය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ගාථාව දේශනා කරනවා. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේධාවී උසුකාරෝවතේ ජනං හරි කලබලයි මේ සිත එලෙසින්ම චපලය සිත රැක ගැනුම අසීරුය පවින් වැළකුමද අසීරුය එනමුදු නුවණ ඇති අය දහම තුල ඍජු කරයි මේ සිත හීදණ්ඩෙහි ඇද හරිනා නුවණැති හී වඩුවා ලෙස වාරිජෝව තලේ කිත්තෝ
ඕක මෝකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං මාරදෙය්‍යං පහතවේ ජලයෙන් ගොඩට ගත් විට දුකින් දඟලන මාළුවෙකු ලෙස සැප දුක ලැබෙන විට නිතර දඟලයි සිතද මෙලෙසට හැම විටම සැලෙනා සිත දැන හොඳින් දමනය කොට හසු නොවී මාර උගුලට එය බැහැර කළ යුත්තේ සාදු හරිම ආශ්චර්යයි. ඒ සිත ගැන කියන යම් ලක්ෂණයක් ඇද්ද? ඒ ලක්ෂණයෙන් යුතු සිතක් ඔබටත් මටත් අපි සැමටත් ඇත. කුමක්ද මේ සිතෙහි ලක්ෂණය? පන්දනං චපලං චිත්තං. සිත සැලෙනවා. අපි චපල නැති අය ලෝකේ සොයනවා. නිතර සැලෙන චපල වූ සිතක බැසගෙන මේ සිත චපලයි කියනවා. සැලෙයි දුරක්ඛං. මේ සිත යනවා පාපී අරමුණු සොයා. ඇතැන් විට අපේ සිතේ හටගන්න සිටිවිලි අපටම ලැජ්ජා නූපදවද්ද? අපටම සංවේගී නූපදවද්ද? අපටම සංවේගී හට ගන්නවා. ඇයි මට මේ වගේ ලාමක සිටිවිලි ඇති වෙන්නේ? ඇයි මට මේ වගේ මේ සිත ඇයි මාව ලාමක දියෙහි යොදවන්නේ? මේ සිත රැකීමට දුෂ්කර නිසා නොවේද? මේ සිත රැකීමට දුෂ්කර වූ දෙයකි. දුන්නිවාරයන් අකුසලින් වැළකීම අපහසු දෙයකි. එතකොට මේ සිතේ ලක්ෂණ මොනවද? සිත වහා සැලෙනවා. ඊළඟට මේ සිත චපලයි. චපලයි කියන්නේ අපි තව කෙනෙක් ගැන හරි චපලියාරයා කියනවා. ඒක තේරුම මොකද්ද? ස්ථිර වචනයක ඉන්න බැරි, ස්ථිර අදහසක ඉන්න බැරි, ස්ථිර අදිෂ්ඨානයක ඉන්න බැරි කම්ම නිකන් කෙනෙක්. චපල. එතකොට මේ වගේ ලක්ෂණයක් මේ සිතේ තියෙනවා. සමහරු මන්නම් ආයේ බුලත් විට කන්නේ. වීසි කරනවා. ඊට පස්සේ තාව කෙනෙක් දැක්කම අද විතරක් එහෙනම් කමි. හිත හරි චපලයි. මම නම් ආයේ සිගරට්ටුවක් කටේවත් තියන්නේ නැත කියලා බිබී උන්න එක වීසි කරනවා. ආයේ හිතනවා ටික දවසක් ගිහින් නැවත එකක් බොමි. ආයි වැටෙනවා පුරුද්දට. මම නම් නැවත මත්පැන් මුවේහි නොතබමි. ආයෙ ටික දවසක් ගිහිල්ලා හිතෙනවා යාළුවා ආවා නොවේ ටිකක් බොමි. මේ වගේ අදිෂ්ඨානයක රැඳී නොසිටින්නට මේ සිත නිතර නිතර උදව් කරයි. මොකද්ද? චපල බව. චපල බවෙන් අපි සියලු දෙනා පෙළෙන්නේ නැද්ද? එහෙනම් පෙළෙනවා. ඒ චපල බව තියෙන්නේ කොහේද? සිතේ. චපල වූ සිතකි. දුරක්ඛං රැක ගැනීමෙහි දුෂ්කර වූ සිතකි. දුන්නිවාරයන් අකුසලේ වළකන්නට දුෂ්කර වූ සිතකි. උජුං කරෝති මේධාවී ප්‍රඥාවෙන් යුතු වීරියවන්තයා. මේධාවී කියන්නේ
ප්‍රඥාවන්තයා විතර නෙමෙයි. ධීර මේධාවි කියන්නේ සමාන වචන. ධීර කියලා වචනයක් තියෙනවා පාළි. ප්‍රඥාවෙන් යුක්ත වීරිය. මේධාවි කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත වීරිය. ප්‍රඥා යුක්ත වීරිය තනත්තා සිත ඍජු කරයි. එහෙනම් මේ චපල භවෙනුත් රැකීමට දුෂ්කර භවෙනුත් වැළකීමට දුෂ්කර භවෙනුත් මේ සිතට වෙච්ච සංගඩිය කුමක්ද? සිත චපල වීම තුල සිත ඍජු නොවීමයි. සිත වක්‍ර වීමයි. නවත කැරකි කැරකි සිටියේ තැනටම පැමිණීමයි. නැවත නැවත සිටියේ තැනටම පැමිණීමයි මේ සිත විසින් අපට කළේ. හා කියන්නේ හැබැයිද බොරුද මේ බුදු වදන? තනිකරම සැබෑවකි. එතකොට එබඳු සිත කවුරු හරි කෙනෙක් ඍජු කරයි නම්, කවුරු හරි කියන්නේ ප්‍රඥාවන්ත වීරියවන්තයා ඍජු කරයි නම් මොන විදිහටද? උසුකාරෝ තේජනං හි වඩුවෙක් වක්කු යකඩ කූරක් ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඊ තලයකට සුදුසු අයුරින් ඒ දවා තවා තලා පෙලා ඍජු කරයි. ඒ යකඩ කූර නොදවන්නට, නොතවන්නට, නොපෙලන්නට ඉබේ ඍජු වෙයිද? කිසි දිනක නැත. ඒ වගේ යකඩ කූරක් දවා තලා ඍජු කරන සෙයින් මේ සිත ඊතලයක්සේ ඍජු කරන සෙයින් ඍජු කරන්නේ කවරෙක්ද? නුවණින් ප්‍රඥාවෙන් යුතු වීරියවන්තයාය. එනම් බුදුරජාණන් වහන්සේ මිනිස්යාව ප්‍රඥාවෙන් යුතු වීරියවන්තයෙක් කරනවා. ප්‍රඥාවෙන් යුතු වීරියවන්තයෙක් කිරීම තමයි උන්වහන්සේ කරන්නේ. ඍජු කරගන්න එක කරන්නේ ප්‍රඥාවන්තයින් යුතු වීරිය ආපු එක්කෙනා. ප්‍රඥාවෙන් යුතු වීරිය නැති තාක්ම මේ චපල සිත කියන දේ අපි කර කර ඉන්න ඕනේ. රැකගත නොහැකි මේ සිත නානා අරමුණු වල ගිහින් නානා අකරතැබ්බයන්ට අභග්ගයන්ට පත් වෙනවා. ඒවට පත් වෙවි ඉන්න ඕනේ. රැකගත නොහැකි සිත නානා කරදර වලට බඳුන් වෙනවා. ඊවට බඳුන් වෙවි ඉන්නවා නොවේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාවෙන් මෙහෙම වදාරනවා. වාරිජෝ තලේ කිත්තෝ. වාරිජ කියලා කියන්නේ, වාරි කියන්නේ ජලයට. අහලා තියෙන වාරි මාර්ග. ඔව්. වාරි කියලා කියන්නේ ජලයට. වාරි මාර්ග කියන්නේ ජල ගමන් ව්‍යාපෘතිය. එතකොට වාරිජ කියලා කියන්නේ ජලයෙහි උපන්. වාරිජ ජලෙහි උපන්නේ මොකಾದ? මත්ස්‍යය. වාරිජ ජලයේ උපන්න මාළුවා තලේ කිත්තෝ ගොඩට දැම්මොත්, ගොඩට දැම්මු කල්හි දැන් ජලයේ උපන්න මාළුවා ගොඩට දැම්මොත් මොකද වෙන්නේ? ඕක මෝකත උබ්බතෝ එහාට මෙහාට පෙරලෙමින් උඩ පණි. පරිපන්දති දන් චිත්තං මේ සිතත් එසේය. වහ වහ සැලේ කියනවා. කවුරු හරි බැන්නොත් ඒකට සැලෙනවා. කවුරු හරි නිකන් රවාගෙන ගියත් ඒත් සැලෙනවා. නිකන් කිඹුහුමක් ගිහින් ඇස් පුංචි වුණත් ඒත් සැලෙනවා. ඔව් සමහර විට කැස්සක් ඇවිල්ලා නිකන් යා සෝටු විසි කළත් ඒත් සැලෙනවා. මේ මා උදෙසා කොලාවක්ද? එහෙම වෙනවද නැද්ද මේ සිත? වෙනවා. සැලෙනවා. ප්‍රශංසා කළොත් නොසැලී තියෙද්දි මේ චපල සිත වඩාත් සැලෙයි. මම මෙබන්දෙක්මි. මා මෙබඳු පැසසුම් ලබන්නෙක්මි. මට මෙබඳු බිරිඳක් ඇත්තේය. මට මෙබඳු දරුවෝ සිටිති. මට මෙබඳු යාහන වාහන ඇත්තේය. මට මෙබඳු ඉඩකඩම් ඇත්තේය. මම මෙබඳු රැකියාවකින් යුතු වෙමි. අවශේෂයෝ මා දෙස මෙලෙසින් බලති. මේ මොනවද? සැලීම්. එහෙට මෙහෙට ගොඩ දැමූ මාළුවා සෙයින් මේ සිත සැලේ. මේකේ පුදුම සහගත දෙයක නෙමෙයි පින්වත්නි. මේ සිතේ තියෙන මේ ලක්ෂණය සොයාගත්තෝ කවරහුද? භාග්‍යවතුන් වහන්සේ. මෙවැනි සිතක් අප තුළ තියෙන අපි විඳිනවා තමයි දුක්. අපි අනේක දුක්ඛ දුම්නසයන්ට බඳුන් වෙවි. අපි අනේක දුක් තැවල් විඳිමින් අනේක වූ සිහිනයන් තුල සිටිමින්
අනේකු සැප පතමින් යනවා තමයි. නමුත් මේ සිතේ මෙවැනි ලක්ෂණයන් අභියස ඒටම අනුගත වීම විනා ඒන් මිදීමක් තිබෙයිද? නෑ. අන්න ඒක වෙනස. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැක්කේ හරි පුදුමයි. ඈත තියෙන දෙයක්, තමන්ගෙන් බැහැර වූ දෙයක්, තමන් අභියස තියෙන දෙයක් යම් අයුරකින් මනවින් විමසා බලයිද? එසේයින්ම මේ සිතේ ලක්ෂණ බැලූ අයුරු මොනතරම් මනරම්ද? මේක වෙන කෙනෙකුට කර හැකිද? බෑ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මේ සිතේ මේ ලක්ෂණ නිසා මොකද වෙන්නේ? උන සිත චපලයි. රැකීමට නොහැකි. සිත ඊළඟට වළක්වන්න අමාරුයි. වතුරෙන් ගොඩගත්තු මාළුවෙක් වගේ කියනවා. එකපාරට ලොකු සද්දයක් ඇහුනොත් මොකද වෙන්නේ? අපි ඔක්කොම සැලෙන්න ගන්නවනේ. මොකද්ද මේ කියලා. අපිට බය හට ගන්න තප්පරයක්වත් යයිද? නෑනේ. සැනකින් අපි බය වෙයි. සැනකින් හඬා වැටේ. සැනකින් කම්පා වෙයි. මේ සියල්ලෙන් ප්‍රයෝජනෙ ගන්න වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සියල්ලෙන් එක්කෙනෙක් වෙන එක්කෙනෙක් ප්‍රයෝජනෙ ගන්නවා. මාර දෙයියන් පහත වේ. මාර උගුලෙන් බැහැර විය යුතු. එතකොට මාර උගුලෙට වැටෙන්නේ මොකින්ද? යමෙකුගේ සිත චපලද? අකුසලයෙන් වැළකීමෙහි දුෂ්කරද? වළක්වාගත නොහැකිද? ජලයෙන් උඩටගත් මාළුවෙකු සෙයින් සැලි සැලි තිබෙයිද? එබඳු සිතක් සැනකින් මරු වසඟයට යයි. එතකොට බලන්න මෙවැනි සිතක් පරිහරණය කරන අපිට ආඩම්බර වෙන්න මොකුත් තිබෙයිද? කිසි දෙයක් නැහැ. අපි මේ ආඩම්බර වීම යමකට අපි හිතෙන්ම හදාගන්න මායාවක්. ඉන් එහා දෙයක් එහි නැත්තේ. ඉතින් ඒ නිසා ඒ පුදුම සහගත සහ බිහිසුණු ගතිගුණ ඇති සිත පරිහරණය කරමින් ඉන්න අපට මේ කොතරම් වටිනවාද? අපි මේ හිත හදන්න නෙමෙයිද මෙච්චර දඟලන්නේ? නමුත් හිත ලෑස්තිද? නෑ. වචනේ ලෑස්තිද? ඈ? නිහඬය. කය ලෑස්තිද? නිහඬය. සිතත් ලෑස්ති නැතිනම් වදනත් කයත් ඒට නොරිසිනම් යලි යලිත් වැටෙන්නේ කාගේ උගුලෙහිද? කැමතිද? අකමැති වුණත් කැමැති වුණත් ඉරණම එයයි. දෛවය එයයි. ඉතින් බලන්න මේව හොඳට බැලුවොත් තමයි බුදුරජාණන් වහන්සේ අපිට පේන්නේ මේ දසදහසක් ලෝක ධාතුව ඉක්මවා ගිය අద్භූත රූපයක්. ඇයි අපි සියල්ලෝම ඉන්නේ ලෝකෙන් ලෝකයට සැරිසරා යන, දුකින් දුකට සැරිසරා යන, කඳුලින් කඳුලට සැරිසරා යන, ශෝකයෙන් ශෝකයට සැරිසරා යන, කිසිදා අත්පත් කරගත නොහැකි ස්ථිර සැපේ නම් වූ දෙයක් දිහා නිත් දල්වාගෙන නොදන්නා ලෝකයක සැරිසරන අය බඳුය. ඉතින් මේ බඳු අපි මෙහෙම යද්දි මේ සියලු ලෝකයෙන් අත්මිදී වෙනත් ඈත ලෝක සිට මරුට ස්පර්ශ කළ නොහැකි, කෙලෙසුන්ට ස්පර්ශ කළ නොහැකි, වෙනත් කිසිවකට ස්පර්ශ කළ නොහැකි අద్භූත වූ නිර්වාණය නම් වූ ලෝකයේ සිට නෙමෙයිද මේ උන්වහන්සේ වදාරන්නේ? කොච්චර වෙනසක්ද? මොනතරම් වෙනසක්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා එක දවසක් එක ස්වාමීන් වහන්සේ නමක් එක කාලෙක මේ භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න වැඩියා. විතර ආරණ්‍යයකට. ඒ උපාසිකාවක් ඉන්නවා මාතික මාතා කියලා. ඒ උපාසිකාවට ස්වාමීන් වහන්සේලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේලා ඔය පුරුදු කරන්නා උදී මටත් කියන්න. මාත් කැමතියි ඒක පුරුදු කරන්න කිව්වා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා මෙන්න මෙහෙමයි මෑණියනි අපි මේ විදිහට කල්පනා කරන්නේ මෙහෙමයි අපි පුරුදු කරන්නේ කියලා.
ඉතින් ඒ අම්මා ගිහිල්ලා බඩ කටයුතු දානිත් හදලා සංඝයාට පූජාත් කරලා ආයි ගෙදර ගිහිල්ලා ළමයින්නේ සැමියාගේ වැඩ ඒවත් කරලා මේ අම්මා ඔන්න වීරිය කරනවා. සිතත් එකඟ වුණා. විදර්ශනාත් වඩනවා. සෝවාන් වුණා. එන් මාර්ගයෙන් දැන් වැඩෙනවා. ධ්‍යානත් ඉපෙද්දෙව්වා. මේ ධ්‍යානෙ උපද්දවද මෙන්න මේ අම්මට දිවසත් ලැබිච්චි. දැන් දිවසකුත් තියෙනවා. දැන් මේ අම්මා දිවසින් බලන්නේ ඉස්සෙල්ලාම Tamanට මේ ධර්මයේ කියා දුන් ස්වාමින් වහන්සේලා දැන් කෙබඳු වූ මගපල ලබා ඇතිසේක්ද බැලින්නම් කිසිවෙක් ලබා නැත්තේ. ධර්මයේ හරි බෙහෙත හරි. බෙහෙත පාවිච්චි වෙච්ච විදිය තමයි තියෙන්නේ. බෙහෙත හරි. ඖෂධය හරි. බැලුවා මොකද්ද මේ ස්වාමීන් වහන්සේලා මේ වනාන්තරයේ සිටිද්දි සක්මන් මලුත් තියෙනවා. පෑන් පහසු වෙන්නත් පුළුවන්. දම් පැනල් මොකද්ද මේ? බැලුවට පස්සේ උන්වහන්සේලා තුල තියෙන දැන් මෙහෙම එකක් අපිට තේරෙන්නේ නැහැ මේ. සමහර අවස්ථාවල අපි අනුභව කරන දේ තුල වාතය කිපෙන්නේ නැද්ද? පිත කිපෙන්නේ නැද්ද? සෙම කිපෙන්නේ නැද්ද? වාතය කිපීමෙන් කයෙහි ඍදු වේදනා හටගන්නේ නැද්ද? පිත කිපීමෙන් හටගන්නවා. සෙම කිපීමෙන් එහෙම හටගනිද්දී ඒ සිතට බලපාන්නේ නැද්ද? එතකොට මේ මෑණියෝ දැක්ක මාතික මාතා මෑණියන් දැක්ක මේ ස්වාමීන් වහන්සේලාට මාර්ගයේ වැඩෙන්න උපකාරී වෙන විදිහේ ආහාර ලැබෙන්නේ නැහැ කියලා. දැකලා මොකද කරන්නේ? ඒ උපකාරී වෙන විදිහට සමහරට දෙවි වෘත්තතාව කරන්න ඇති මේ මෑණියන්ට. දානමාන හදලා පූජා කරනවා. බොහොම ටික කාලයක් ගිහි. සියලුම ස්වාමීන් වහන්සේලා වේගෙන් මාර්ගඵල. ඒ කියන්නේ මොකක් මාර්ගඵල අවබෝධ කරා කියන්නේ මොකක්ද උනේ? චපලසිත අවංක කළා. රැකගත නොහැකි සිත රැකගත්තා. අකුසලයෙන් නොවැළකී සිත වැළැක්කුවා. සිත ඍජු කළා. සිත ඍජු නොකොට ඍජු මගක යන්න බෑ. ඉතින් දැන් හැමතැනම කසුකුසුවක් ස්වාමීන් වහන්සේලා අතර ගියා. ඒකය දන්නවාද වැඩ? මොකද්ද? අසවල් තැනට ගිහින් බලන්නට එපාය. එහි සිටින කවුද? මාතික මාතාව. අනේක රසයෙන් යුත් සූප ව්‍යංජන සදා ප්‍රනීත ලෙස දම්පැන් පුදන්නීය. ඒයින් ලද උපකාරයෙන් අපිට මගපල් ලැබුවා කියලා. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් හිතුවා මමත් යන්නට ඕනේ මේ අසිරිය බලන්න. ස්වාමීන් වහන්සේ වැඩියා. දැන් උන්වහන්සේ වැඩි මගපල ලබන්න නෙමෙයි. මොකේටද? මාතික මාතාවගේ අසිරිය බලන්න. අසිරිය පෙනුනේය. කොහොමද? උන්වහන්සේ හිතනවා ලැවරියක් වැළඳුවේ නැහැ නොවේ. මේන් හෙට උදේට ලැවරිය එනවා. ආයි ටික දවසකින් හිතනවා රොටි වැළඳුවේ නැහැ නොවේ. ඕන්න එනවා පහුදා රොටි. ආයේ හිතනවා ඉන්දියාප්පණේ පොලොසුයි වැළඳුවේ නැහැ නොවේ. මේන් ඒකත් ආපි. එතකොට මේ ස්වාමීන් වහන්සේ මහා බයකටපත් වුණා. තැතිගැනීමකටපත් වුණා. මොකද්ද? හප්පේ මේ උපාසිකාව මාගේ සිත දනිති. මාගේ සිතේ ඉතුරු කොටසු දනිත් නා. මට කුමක් වෙයිද? මෙතන නම් සිටීම සුදුසු නැත්තේ. ඒ ස්වාමීන් වහන්සේ හනික පිටත් වුණා. කොහෙටද ගියේ? භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන. ගිහලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ භාග්‍යවතුන් මම අසවල් තැනට ගියා හරි අමාරුයි ඉන්න කිව්වා. මොකද අපි හිතන අදී ඒ උපාසිකාව දන්නව නොවේ. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් මේ හිත ගැන ලස්සන ගාථාවක් දේශනා කළා. දුන්නිගහස්ස ලහුනෝ යත්ථ කාමනිපාතිනෝ චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛාවහං
ගරු කොට මේ සිතට අසීරුය දමනය කරන්නට වෙනස් වෙයි හැම විටම ඇලෙයි මේ සිත ආසදයටම මෙලෙසින් පවතින සිත දමනය කෙරුම යහපති දමනයට පත් වූ සිත මහත් සැපයකි ලබා දෙන්නේ සාදු. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට ඒ ස්වාමීන් වහන්සේට දොස් කිව්වේ නැහැ. මදෑ ගිහින් ඔය කරගත්තු දෙයක් කියලා එහෙම දොස් කිව්වේ නැහැ. ඇයි හේතුව? උන්වහන්සේ මේ සත්‍යයේ ස්වභාවය දන්නාසේක. උන්වහන්සේ මේ හිත ගැන කිව්වේ. ඒක දුන්නි ගහස මේ සිත බැනලා හදන්න බෑ. මේ සිත බැනලා හදනවා නම් කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුල කාටවත් නොබනින ලෙස හිතට බනින්නේ නැද්ද? හිතට බනිනවා. දැන්වත් හිත හරියට හිටපිය කියලා. හිත ලෑස්තිද? නෑ. හිත ලෑස්ති නෑ. හිත සූදානම් වුණා නම් මේ ඔබ සියල්ලෝ මේ වෙද්දී හතරවෙනි ධානය දක්වා ගිහිල්ලා එක්ක අනාගාමියවත් වෙලා ඒ කියන්නේ අපි හිතනදී අපිට ඕන තැනට මේ හිත යනවද? නෑ. කැරකි එනවා. හිටපු තැනටම එනවා. ඔරලෝසුවේ බට්ටා වගේ. ඔරලෝසුවේ බට්ටා කෙනෙක්ට අපිට තියෙන පහළටම යාය කියා. ආයේ කැරකි හිටු තැනටම එනවා. මේ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේක නිග්‍රහ කරලා, නිබැනලා, ගරහලා මේ සිත දමනය කරන්න අපහසුයි කියනවා. ඒ මොකද හේතුව? වෙනස් වෙයි. හැම විටම හැම තිස්සෙම මේ ස්වභාවය මොකද්ද? වෙනස් වීම. නිරන්තරයෙන් මේ සිත වෙනස් වෙයි. යත්ථ කාම නිපාතිනෝ යම් දෙයකට ආසද එතන නවතින්නයි මේ හිත කැමති. යම් දෙයකට ආසද මේ හිත එතනට කැමති. දැන් හිතන්න අපි වාහනයක නැගලා ගමනක් යනවා. වාහනේ යයි. ගමනද යයි. හිත යන්නේද ඒ සමගද? හිත වෙන වෙන ලෝකයන්හි හිතු මනාපේ යයි. එහෙම නැද්ද? ඒ බඳු සිත කැමති අරමුණු වල. දැන් හිතන්න මේ හිතේ මෙහෙම ලක්ෂණ නැද්ද කියලා. අපි අරමුණකට ආසයි කියමු. හොඳ වේවා නරක වේවා. ඒ ආසාරමුණ අපි හිතා ඉන්න ආසයි. නමුත් හිත ඉන්න බෑ. හිත වෙනස් වෙලා යනවා. ඒකම හිත පවත්තන්න බෑ. වෙනස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මෙලෙසින් පවතින සිත දමනය කිරීම යහපති. එහෙම පවතින සිත දමනය කරන්න කිව්වේ එහෙම පවතින සිත. එහෙනම් දමනය කරන්න මොකෙන්ද? දැන් බලන්න උන්වහන්සේ දේශනා කරන දමනය කරන්න සම්මා සති. නිවැරදි සිහිය. නිවැරදි සිහිය පවත්වන්න නම් සම්මා වායාම. නිවැරදි වීරිය. එතකොට වීරියනුයි සිහියනුයි තමයි මේ සිත දමනය කළ හැක්කේ. ඒකයි බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කරන්නේ සිහියෙන් ඉන්න කියනවා. සිහියෙන් ඉන්න කියනවා. ඒ උන්වහන්සේ තරම් මං හිතන්නේ සිහි නුවණ අගය කළ සිහි නුවණෙහි අරුත වර්ණනා කළ සිහි නුවණෙහි ආනුභාවය කීර්තනය කළ වෙන කෙනෙක් ලෝකේ ඇත කියලා. උන්වහන්සේ සිහියට පෙන්නවා සිහිය තමයි කිව්ව ආරක්ෂකයා. යම් මහා නගරයක් ඇද්ද එහි එක ద్వාරයක් ඇද්ද මේ ద్వාරයෙහි
දන්නවුන් ඇතුල් කරන නොදන්නවුන් ඇතුල් නොකරන ප්‍රඥා සම්පන්න දොරටුපාලයෙක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබගේ සිහිය එබඳු විය යුත්තේය. ඇයි එහෙම නැතුව මේ සාමාන්‍ය ලාමක දෙයකින් මේ මෙතරම් භව ගණනක් කල්ප කෝටි ගණන් ආත්ම භාවයන්හි නානා ක්‍රමෙන් වංචා කළ නානා ක්‍රමෙන් රැවටු නානා වෙස්ගත් මේ සිතේ ක්‍රියාකාරීත්ව නිසාම අපි කල්ප ගණන් නිරේ පැහුනේ නැද්ද? ප්‍රේත ලෝකේ ඉපදිලා අනුන්ගේ සෙම්සොටු කකා ගියේ නැද්ද? නීච සත්වයේ වෙලා මේ මලකුණු ඕජස් කකා ගියේ නැද්ද? ඒ බඳු අතීතයක් එක්ක තමයි දැන් මේ මනුස්ස ලෝකේ අපි ඉන්නේ. එතකොට මේ ඔක්කොටම පාදක වුණු උත්පාදක බලවේගය එහෙම නැත්නම් ලක්ෂය එහෙම නැත්නම් කේන්ද්‍රය න්‍යෂ්ටිය කුමක්ද? සිතයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙලෙසින් පවතින සිත දමනය කිරීම යහපති. දමනය කරන්න කියන මේ සිත. දමනය කිරීම යහපති. දමනයට පත්තු සිත. චිත්තං දන්තං සුඛාවහං. එදාට ඔබ සුවපත් වී. එතකොට ඔබ සුවපත් කරන්නේ බාහිර කෙනෙක් නෙමෙයි. ඔබ සුවපත් කරන්නේ බාහිර දෙවියෙක් බඹෙක් නෙවෙයි. බාහිර බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, රහතන් වහන්සේ නමක් නෙමෙයි. කුමක්ද? දමනයට පත් වූ සිත. නිකං සිත සුවපත් නොකරයි. මේ සිත නිකං ඔබ සුවපත් කරනවා නම් මේ වෙද්දී සුවපත් කොට තිබ්බ යුත්තේය. එහෙම තියනවාද? නෑ. මේ සිත සුවපත් කරන්නේ නෑ. යම් දිනක මේ සිත දමනය කරයිද දහම තුල එදාට මේ සිත සුවච කීකරු සුපක්ෂ සුවිනීත වූ දහමේ හැසිරෙන කෙනෙකි. එදාට ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කළා ඒ භික්ෂුන් වහන්සේට භික්ෂුව ඔබ යලි එතනටම යන්න. කොතනටද යන්න කිව්වේ? මාතික මාතාවන් ළඟටම. එතනටම යන්න කිව්වා. එතනම ඉන්න කිව්වා. ඇයි වෙන තැන් වලටත් වඩා එතන පරිස්සම වැඩි. මොකද්ද පරිස්සම? තමා සිතනදී ඈ දන්නීය. ඒකයි. හරි යසිරියක් මේක නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟදී එක තරුණයෙක් පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් භාවනාත් කරන්න පටන් ගත්තා. වනාන්තරෙත් වාසය කරනවා. නමුත් මං කිව්වේ ඒක දැන් ඕනම දෙයක අපේ අතට එන්නේ ඊතලෙ නෙමෙයි. අපේ අතට එන්නේ මේසෙ පුටුව නෙමෙයි. නිකම්ම නිකන් කටුකොරස් වෙච්ච ලීය. නිකන් කටුකොරස් වෙච්ච යකඩ කැබැල්ල. ඒබඳු දෙයක් තමයි දැන් අප අත ඇති සිත. ඉතින් මේ සිතම නේද හසුරු ගන්න තියෙන්නේ. ඒබඳු සිතකින් යුක්ත භික්ෂුන් වහන්සේ නමක් දැන් ඉතින් ඒ සිත වෙනස් කිරීමේ කැමැත්තෙන් වනයේට ගියා. දැන් භාවනා කරන්න පටන් ගත්තා. මං කිව්වේ ඒකයි දැන් කෙනෙක් වනයේට යද්දි ලুকু ආසාවකින් යන්නේ. ලুকু ආසාවකින් කැලේකට යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ධර්ම මාර්ගයට අනෙක් කෙනෙක් හරියාසයි තමන් වාඩි වෙලා සුළු මොහොතකින් සිත එකඟ වෙනවට. භාවනා කරන කෙනෙක් හරියාසයි යම් භාවනාවක් කරයිද එයාගේ හිත බාහිර අරමුණකට යන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, ඇඟේ වේදනාවක් රිදීමක් නැතුව, නිදිමතක් අපහසුතාවයක් නැතුව සිත ප්‍රබෝධමත්ව ප්‍රමුදිතව ඒ අරමුණේ පවතිනවා දකින්න යා කැමැති. ඒ කැමැත්ත නිරාමිස වූ කැමැත්තක්. ඒක විමුක්තිය සොයන කෙනෙකුගේ තියෙන යම්කිසි අහිංසක ආශාවක් හා පැතුමක් නෙවෙයිද? ඒක කාටත් තියෙන එකක්. ධර්ම දන්නේ කෙනෙකුට. ඒක නැත්තම් එයාට සනීප නැතුව ඇති. සාමාන්‍ය කෙනෙකුට ඒක තියෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේට මොකද උනේ? අසනීප වුණා. මොකක්ද උනේ? අර ආශාව නැතුව ගියා. ඊට පස්සේ අසනීපෙට ඖෂධය මොකද්ද? සරම, කමිසෙ. මොකක්ද උනේ? හිතුවා මට නම් බෑ මේක කරන්න. මේ හිත දමනය කරගන්නම බෑ. මේ හිත දමනය
කරගන්නම බෑ. මේ හිතේ එක එක අරමුණු වල හිතුවා මට ගෙදර තියෙනවානේ, මට ගෙවල් තියෙනවා, මට කුඹුරු ටික තියෙනවා. මං ගිහිල්ලා කුඹුරු කරගෙන මේ ඉන්නවා කියලා. දැන් මෙයාගේ හිතේ මැවෙන්නේ මොනවද දැන්? කොණ්ඩි වවලා. දැන් හිතේ මැවෙන්නේ දැන් වාඩි වෙච්චාම එයාගේ හිතේ මැවෙන්නේ කොහොමද? ඔව් හිස වැවූ. ඔව් උදැල්ල කරටගත්, අමුඩේ ගසාගත්, මඩෙහි බැසගත් කෙනෙක්. දැන් එයාගේ හිතට ආසාව යන්නේ ඒකට. දැන් ඉන්නම බෑ. ස්වාමීන් වහන්සේ නමකට කිව්වා අනේ ආයි පුතු මට නම් අමාරුයි කිව්වා. ඉතින් දැන් මොකද්ද කරන්නේ? මම යනවා යන්න කිව්වා. එහෙම නෙමෙයි අපි බුදුරජාණන් වහන්සේට ගිහින් අනේ බෑ මට නම් බයයි. ඇද්දගෙන ගියා. යමන් කියලා. එතකොට යන්න එපා නේ. බය නැතුව යන් කිව්වා. බය වෙන්න එපා. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට නපුරක් කරන්නේ නැහැ කිව්වා යන් කිව්වා. අනේ බෑ ලැජ්ජයි කිව්වා. එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව ඔබ හොඳ වැඩක් කළා. ඔබේ ස්වභාවය හෙළි කළා. ඔබ නොමග යවන්නට දහම්මගෙන් බැහැර කරන්නට යම් ඔබේ සිතෙහි රැස්සු ඔබේ සිතේ කුණක වූ තිබූ යම් විසක් ඔබට කුපිත කළාද ඔබ එය හෙළි කළා. ඔබ බේරුණේ එතනින් කිව්වා. හෙළි නොකරම කී දෙනෙක් යන්නේ ඇද්ද? ඔබ එය හෙළි කළා සබ්‍රහ්මචාරින් වහන්සේට. ඔබ ආවා කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රමණේ අස්සය වර්ග දෙකක් ඉන්නවා. වල්ලස්පයයි ආජානීයාස්පයයි. වල්ලස්සයාව ගෙනල්ලා කණුවේ බඳිනවා. අස්සය බඳින්නේ අස්වැයන්ට යව දාන තැනයි. බඳුනක යව දාලා තියෙනවා වතුරත් එක්ක යවහල් කියන අපි කියන්නේ තිරිඟු කියලා. ඒවා දාලා තියෙනවා තල්ල කොලත් එක්ක. වල්ලස්පයා බැඳපු වෙලාව හිතන්නේ මොකද්ද? අරක දිහා බල හිතනවා යව ඇත්තේ නොවේ. යව ඇත්තේ නොවේ. ඔච්චරයි. ආජානීයාස්වැය බැඳට පස්සේ හිතන්නේ අද ස්වාමියා මට කුමක් පවරයිද? මා කුමක් කළ යුත්තේද? ඒ ශ්‍රේෂ්ඨ සිතුවිල්ලෙන් ඉන්නවා. වල්ලස්පයා කණුවේ බැඳලා ඉන්න වැඩකට ගන්න. නමුත් වල්ලස්යාට මතක් වෙන්නේ වැඩේ නෙමෙයි කියනවා. අර කකා හිටපු එක. ඒ වගේ කියනවා යම් කිසි කෙනෙක් පැවිදි වෙයි. වනයේට යයි. රාගය එනවා. එයම සිහි කර එයම ධානයේ කොට වසයි. ද්වේෂය එනවා. ද්වේෂයම සිහි කරමින් ද්වේෂයම ධානයේ කොට වසයි. ඉතින් එක එක දෙයින් විසිර යනවා. එයම ධානයේ කොට වසයි. අර තමන් කෑ යවයෙහි රස සිහි කර සිටිනා වල් අස්සෝයා බඳුය. මේම නෙමෙයිද අපේ හිතේ ස්වභාවය? ආජානීය අස්සෝයා හැම නෙමෙයි කියනවා. ඒ අතහැරලා තින්නේ. ආහාර ගන්න වෙලාවට කෑවා ඒක ඇතැරිය තමන්ගේ වැඩේ තමන් යනවා. ඒ ශ්‍රේෂ්ඨ අස්සෝයා බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රේෂ්ඨ අස්සෝයා වගේ ඔබ යන්න. ආජානීය අස්සෝයා වගේ යන්න. ආජානීය අස්සෝයා වගේ හිතන්න කියලා උන්වහන්සේ දේශනා කළා. මේ පුරුද්දට යන්න එපා. මේ අපි ගොඩාක් අපේ ජීවිතවල තියෙනවනේ පුරුදු. මේ පුරුද්දට යන්න එපා. සමහරුන්ට පුරුදු වෙලා තියෙනවා ඕනම දෙයක් වහගෙන ඉන්න පුළුවන් ඒක දෙයක් නැතුව. කට සියල්ල වසා ඒ විවෘත කොට සිටී. එතකොට යාට අර්බුද සියල්ලම හටගන්නේ කොතනින්ද? කටිනි. සමහර කට මැනවින් වසා සිටී. අතපය වසා නැත්තේ. කටින්නේ හොරකම් කරන්නේ. ඒ කරනවා. ඉතින් මේ වගේ සංවර කළ යුතු දේ සංවර කරන්න අපිට ශ්‍රේෂ්ඨත්වයට පත්වීමේ ආශාවක් තිබ්බ යුතුයි. දැන් අපි සාමාන්‍ය අය තමයි. අපි සාමාන්‍යයෙන් ඔබයි මම අපි කවුරුත් සාමාන්‍ය ජීවිතයේ ගියපු සාමාන්‍ය මව කුසේ උපන්න සාමාන්‍ය පවුල්වල සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය විදියට බැට කකා යන සාමාන්‍ය ජනයාය. සාමාන්‍ය විදියටම අසාමාන්‍ය වූ ශාස්ත්‍රූවරයෙකුගේ අසාමාන්‍ය වූ ධර්මයක් අසාමාන්‍ය වූ විග්‍රහයක් අසාමාන්‍ය සෙයින් ඇසෙද්දීත් සාමාන්‍ය ලෙසින්ම අපේ ජීවිතේ කෙලවර වෙයි නම් එහෙනම් මේ සසරේ ආපු ගමනේ මේ ගෙවන සසරේ කිසිදු වෙනසක් නැත්තේය නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුට කියලා දුන්නා.
කියලා දීලා කියන මේ මායාකාරී සිත හඳුනගන්න මේකට රැවටෙන්න එපා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළ ලස්සන ගාථාවක්. සුදුද්ද සංසුනිපුනං යත්ථ කාමනිපාතිනං චිත්තං රක්ඛේත මේධාවී චිත්තං ගුත්තං සුඛාවහං හඳුනාගෙනුම මේ සිත පහසුවෙන් කළ නොහැකිය සියුම් ලෙස හැසිරෙන සිත එලෙයි මේ සිත ආසදයටම නනවතා දැන මේ සිත හොඳින් රැකගත යුතුමය හොඳින් රැකගත් සිත මහත් සැපයකි ලබා දෙන්නේ සාදු දැක්කද මේ සිතේ තියෙන ලක්ෂණේ සුදුද්දසං දැකීමට දුෂ්කරයි මේ සිතේ තියෙන ස්වභාවයන් අපිට දකින්න බෑ මේ සිතේ ස්වභාවය දකින්න අමාරුයි මේ සිතේ ස්වභාවය නියමවරින් දකින්න පුළුවන් ඥානෙ තිබ්බේ කාටද භාග්‍යවතුන් වහන්සේට පමණයි රහතන් වහන්සේලාටවත් තව කෙනෙක් සම්බන්ධයෙන් මේ සිතේ ස්වභාවය නියමවරින් දකින්න අසීරුව තිබුණා ඒ නිසා මේ සිතේ ස්වභාවය හරි දැකීමට දුෂ්කරයි. හැබැයි මේ සිත භාග්‍යවතුන් වහන්සේ දකිනවා. සමහර ශ්‍රාවකයන් දකිනවා. දෙවියන් දකිනවා. මුගලන් මහරහතන් වහන්සේගේ ශ්‍රාවක කෙනෙක් හිටියා. උපාසක කෙනෙක් තිස්ස කියලා. ඒ උපාසක බ්‍රහ්ම රාජෙක් වුණා. මරණයටපත් වෙලා. ඒ බ්‍රහ්ම රාජයාගේ ශරීරයේ විශාලත්වය කියලා තිබුණේ ඒකේ මගධ ක්ෂේත්‍රය වගේ මගධ කුඹුරුයාය වගේ කියන්නේ ලොකු ප්‍රදේශයක්. මේ වයඹ පළාතටත් වඩා විශාලයි. ඒ බඳු වූ ශරීරයක් තිබුණා කියනවා කිසි කෙනෙකුටත් නොපෙළෙන. දවසක් ඒ බ්‍රහ්ම රාජයා භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ අසිරිය බලද්දි තව කෙනෙකුගේ දිහා බැලුණා. දෙව්දත් දිහා බැලුවාම දේවදත්තයා සංඝ බේදයට සිතයි. මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනීట్లా කිව්වා ස්වාමීනි මහා මොග්ගල්ලාණන් වහන්සේ දේවදත්තයා සංඝ බේදයට සිතයි කිව්වා. දැන් බලන්න සිත දැක්කනේ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම මගේ හිතවත් උපාසක කෙනෙක් බ්‍රහ්ම රාජෙක් වෙලා ඉන්නවා. මෙහෙම ප්‍රකාශයක් කළා කිව්වා. මොකද්ද ප්‍රකාශය? දේවදත්තයා සංඝ බේදයට සිතයි කිව්වා. දැන් කරලා නැහැ තාම. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන කටින් පිට නොකරන්න. ඒ හේතුව කටින් පිට කරොත් ඒ අසත්පුරුෂ දේවදත්ත ඒ වචනේ අල්ලන් කියනවා මගේ හිතේ තිබිච්ච නැති එකක්. මගේ හිතට දැම්මේ අසවලාය කියලා පටන් ගන්නවා. අඬන්න බලා සිටින කෙනෙකුට ඇඟිල්ලෙන් අනින්නට දෙයක්ද නැත ඇඟිල්ල වැදුනොත් ප්‍රමාණවත්. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඔව් ඇන්න කියලා අඬනවා. ඒ වගේ වචනයක් යන්තම් ගියක් ලැබුණා නම්
ඒ ඉඟි අල්ලන් ඊට පස්සේ සංඝ බේදී කරන්න මග පෑදී අසවලාය කියලා කාට දැඟිල්ල දික් කරන්නේ? මොග්ගල්ලාන මහරහතන් වහන්සේටයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන කටින් පිට කරන්න එපා ඔක කිව්වා. දේවදත්ත නිසි කල්ලි තෙමේම පිට කරයි කිව්වා. එතකොට බලන්න එයා පැලෑන හිතෙන් හදන්න ඉස්සර වෙලා පැලෑන ක්‍රියාත්මක කරන්න ඉස්සර වෙලා හිතේ ආපු සිටිවිල්ලත් දෙවියෝ දැක්කා. ඒ නිසා අපි සිතන දේවල් දකින්නවා. නමුත් Tamanටයි පේන්නේ නැත්තේ. ඒකයි මේ දැකීමට දුෂ්කරයි කියන්නේ. හිතවගම හැබැයි අපිට නම් අපි කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ ලෝකේ හැමෝටම වගේ හිතට නිකන් මාන්නේ වගේ මම නම් දන්නවා මගේ හිතේ හැටි කියලා කියාගන්නේ නැද්ද ඔබ? මම නම් දන්නවා මගේ හිතේ හැටි. මට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්ත ඔහෙලා කිව්වට. එහෙම කියන්නේ නැද්ද? කියනවා. නමුත් හිතේ දැන් ලේසියෙන් මේ හිත දකින්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වචනේමයි සත්‍ය. මේ සිත දකින්න බෑ පින්වත්නි. ඒ කියන්නේ මේ සිතේ යම් ස්වභාවයක් ඇද්ද? ඒක සිත දියුණු නොකොට දකින්න බෑ. සිත දියුණු කිරීමෙන් නම් දකින්න පුළුවන් වෙයි. එනමුත් සිත දියුණු කරද්දීද සිතෙහි මායාව සිත අත්හරිද? සිතෙහි මායාව සිතෙහි ස්වභාවයකි. එතකොට මේ මායාව දැකලා ඒ මායාව බිඳගෙන යන්න ප්‍රඥාව හසුරුවනෙක් කෙනා නෙමෙයිද ඇත්ත හිත අවබෝධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සිත හඳුනා ගැනීමට දුෂ්කරයි. මේකේ උන්වහන්සේ දේශනා කරනවා මේ සිත හඳුනා ගන්න පහසුවෙන් කළ නැහැ. පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි සියුම්. ඇඟපත වගේ නෙමෙයි. ඇඟපත නම් එහෙම එකක් නෙමෙයි නේ ගොරෝසු දෙයක් නේ. දැන් බලන්න මේ මනුස්ස ලෝකයේ ආපු අපිට මේ අවුරුදු දෙකේ ඉඳලා මේ ඇඟපත වැඩෙනවා අපිට තේරෙනවා. අපිට එහෙට මෙහෙට යන්නත් පුළුවන්. මිනිස්සු මැරෙනවත් පේනවා. පෙරේතෙක් වුණොත් එයාට තියෙන්නේ මේ වගේ ඇඟක් නෙමෙයි. කර්මානුරූපව මානසිකව සකස් වෙච්ච ඇඟක්. ඒක යාට නැති කරගන්න බෑ. අපිට පේනවා මිනිස්සු බෙල්ලි වල දා ගන්නවා, මැරෙනවා, තව කෙනෙක් මරනවා. අරකේ මුකුත් බෑ. එයා විඳෝ ඉන්න ඕනේ. ලක්ෂ ගණන් අවුරුදු. සමහර භූතාත්ම යක්ෂාත්ම ලබනවා. ලක්ෂ ගණන් විඳෝ ඉන්න ඕනේ යා. එයාට පැනලා යන්න බෑ ඒකෙන්. එයාගේ මනෝ ශරීරයක් තියෙන්නේ. සමහර දෙවිවරු ඉන්නවා. කල්ප ගණන් ආයුෂ. බ්‍රහ්මයෝත් එහෙමයි. මේ සත්තු මිනිස්සු අපිට තමයි මේ පොඩි වෙනසක් තියෙන්නේ. ඒ නිසා නමුත් අපේ මනෝකය නැද්ද මේ ශාරීරික මේ ඕලාරික කය? මනෝකයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත සියුම් ලෙස හැසිරේ. හරි සියුම්ම හැසිරේ. නැනවතා මේ සිත දැන. එතකොට අපි මේ දැනගන්න ඕනේ වෙන මොකක්වත්ම නෙමෙයි. තමන්ගේම සිත ගැනයි. තමන් ගැනමයි. ඒ අනුන් ගැන හිතලා ඉවර කරන්නට බෑ. ඇයි මේ විනාශ වෙන ලෝකේ නානා චරිත දකින්න ලැබෙනවනේ. ඉතින් මේක ඉවරයක් තියනවද? නෑ. දිනපතා සියලු ප්‍රවෘත්ති දලුලා වැඩේ. ඒ හැටියක්. ඒවා බලලා ඉවර කරන්න බැරි ඒවා. දැකලා ඉවර කරන්න බෑ. අහලා ඉවර කරන්න බෑ. නමුත් Tamanගේ සිටේ ස්වභාවය හොඳට දැකලා රැකගත්තොත් හරි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිත ගැන තව එකක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ නංගිගේ පුතාව මහාන කරගත්තා. යාගේ නම භාගිනේය සංඝරක්කිත. ඉතින් නංගිගේ පුතා හරි ආදරේ තමන්ගේ මාමණ්ඩි ස්වාමීන් වහන්සේට. හැබැයි මාමා ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්. දැන් මොන පොඩි ස්වාමීන් වහන්සේට එතකොට තියෙන්නේ අර පෞල් බන්ධනේ හිතේ තියෙන්නේ. ඈත පළාතක වස් වැසුවා. හොඳ සිවුරක් හම්බ වුණා. අතට සිවුර හම්බ වෙච්ච ගමන් මතක් වුණේ කාවද? අර මාමා ස්වාමීන් වහන්සේ. මතක් කළා හිතුවා මම මේ ඒ ගුරු දේවයන් වහන්සේමයි. මම මගේ ගුරු දේවයන් වහන්සේට මම මේක පූජා කරන්න ඕනේ කියලා. ඉතින් ඈත
පයින් දවස් ගාණක් ගෙවාගෙන යන්තම් ගුරුදේවයන් වහන්සේ බලන්න වැඩියා. වෙල්ල ගුරුදේවයන් වහන්සේට බොහොම ආදරෙන් සිවුර පූජා කළා. ගුරුදේවයන් වහන්සේ සිවුර දැකලා කිව්වා ඔහෙන් දාන්න කිව්වා. ඔහෙන් දාන්න කියපු ගමන් අයි හිතෙන් බලාපොරොත්තු වෙච්ච දේ නෑ. හිතෙන් බලාපොරොත්තු වෙන කොහොමද? පොඩි නම ඊතා අගේ නොවේ. මේ සිවුර ඔබට ලැබුණේ කොහෙන්ද? ඔබ මෙතෙක් දුර මේ රැගෙන පැමිණීම ඊතා මැනවි. මේක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකනේ අදාන්න ඕන එහෙන් කිව්වා. එතකොට ගුරුදේවයන් වහන්සේට තේරුණා පොඩි නමගේ මූණ මැලවි ගියේය. පොඩි නමගේ හිත කැඩුනා කියලා තේරුණා. සමහර අය ඉන්නවනේ එහෙමනේ. කොච්චර දේවල් කළා චූටි දෙයක් ඇති. අර ඔක්කොම කඩාගෙන බිඳගෙන අර චූටි දෙයම ඒ જાතියේ චරිතය. මේ ස්වාමීන් හිත හොඳටම රිදුණා. රිදිලා අර දැන් ඉතින් එහෙට මෙහෙටලා මූණ අකුලන් ඉන්නකට තේරුණා. තේරිලා ගුරුදේවයන් වහන්සේගේ පොඩි නම මෙහෙන්න වැඩියා. ඔය වටාත අරගෙන මට පවන් සලන්නකෝ කිව්වා. දැන් පවන් සලනවා. දැන් පවන් සැලුවට දැන් පොඩි නම පවන් සලන්නේ කැමැත්තෙන් නොවේ. දැන් එපා වුණා. ඇයි මම මෙච්චර ආදරෙන් ගෙනාපු දේ කිසි සැලකීමක් ගත්තේ නැහැ නෝය කියලා. මේ රහතන් වහන්සේ තමයි. දැන් බලන්න ධර්මයේ අර වෙන දෙයක් බලාපොරොත්තු වීමේ පාඩුව. ඒ පොඩි නම හිතුව බඩන්නේ නැහැ මට. දැන් මම ගත්තේ නැණි දාලා යන්න කිව්වනේ. හොඳයි ඉතින් දැන් පවන් සලසලා හිතන හොඳයි එහෙනම් මගේ ගුරුදේවයන් වහන්සේටත් මාව එපා නොවේ. දැන් පවන් සලසලා හිතන මං එහෙනම් මේ සිවුරත් අරන් ආපහු යනවා. මං ගිහින් මේක විකුණ ගන්නවා. මං ගෙදර යනවා. වැසියක් ගන්නවා. ඊට පස්සේ තම වැසියක් ගන්නවා. වැසිට සලකගෙන ඉන්න වැසි පැටවු දමාවි නොවේ. ඊට පස්සේ තනකොළ කපන්නත් ඕනේ. වැසි බඳින්නත් ඕනේ. කුඹුරක් කරන්නත් ඕනේ. කුඹුර කරන්නේ කෙසේද? හිතුවා එහෙනම් වැසිගෙන් කිරි ලැබෙයිවි. එතකොට මං කිරි විකුණනවා. මං තනියම මේ කෙසේනම් කරන්නෙම්ද? එසේනම් මං පෙළවහක් කරගනිමි. ඊට පස්සේ එහෙම කළා අපි සතුටින් පැල් කොටයක වාසය කරමි. මෙවැනි දුකක් නැත්තේ. ඇයි විශාල ලෙස හිත රිදිලා. ඊට පස්සේ කල්පනා කළා දරුවෙක් ලැබුණු කල්හි ඒ දරු සිඟිත්තාද රැගෙන මාගේ ගුරුදේවයන් වහන්සේ දකින්නට මීට වඩා හොඳ සිවුරක් මසාගෙන පැමිණෙන්නෙමි. දැන් හිතනවා. හිතලා හිතුවා මෙසේ ගෙනල්ලා කරත්තකින් ඇවිදින්. කරත්තෙන් බසෙද්දී බිරිඳගේ නොසැලකිල්ලෙන් දරු සිඟිත්තා වැටුනොත් නම් බිරිඳට මෙසේ ටොක්කක් අඩිමේ සිතා පොඩි නම වටාපතින් ගුරුදේවයන් වහන්සේගේ හිසට පහර දුන්නි. ගුරුදේවයන් වහන්සේ hina හෙන්න පටන් ගත්තා. පොඩි නම හොඳටම බය වෙලා වටාපතක් දාලා මෙන්න පැනලා දුවන්න හදනවා. ස්වාමීන් වහන්සේ අල්ලගෙන නික්කන් ආවා ඇදගෙන. දුවන්න එපා කියලා. ගුරුදේවයන් වහන්සේ hina වෙන පොඩි නම බිරින්දෑට ගහන්නට ගොහින් මට නොඇතැල්ලුවේ. එතකොට තේරුණා මේ ගුරුදේවයන් වහන්සේ පරසිත දන්නා රහතන් වහන්සේ නමයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ගාවට මේ පොඩි නමව කැඳවාගෙන ගියා. මේ පින් තියෙන අය. පින් තියෙන අයට මෙවැනි අකර දැබ්බ වෙයි නම් මොකවත් පින් නැති අප ගැන කියන්නට දෙයක් ඇත්තේම නැති ගානේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංඤමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා
දුරගමන් යයි මේ සිත සැරිසරායයි හුදෙකලාවේ සිරුරක් නොමැති මේ සිත වසයි කයනම් වූ ගුහාවේ යමෙක් දැනගෙන මේ සිත මනාකොට දමනය කරයි නම් මිදියයි ඔහු සොඳ ලෙස මේ මාර බන්ධනයෙන් දැන් බලන්න හිතේ තියෙන එක ස්වභාවයක් ය. මුලින්ම මේ හිත ගැන අපි කුමක්ද කිව්වේ? මතකද? පන්දනං චපලං චිත්ත මේ සිත සැලෙයි චපලයි දුරක්ඛං රැකීමට දුෂ්කරයි දුන්නිවාරයන් ආවරණය කරන්න වළක්වන්න අමාරුයි. ඒ වගේ සිතක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරේ කොහොමද? වාරිජෝව තලේ කිත්තෝ ඩලෙන් උඩට ගත් මාළුවෙක් බඳුය. ඕක මෝකත උබ්බතෝ හැමතිස්සෙම දඟලයි. එහෙට මෙහෙට දඟලයි. පරිපන්දති දන් චිත්තං මේ සිත වහ සැලේ. මේ සිතට ඍජු කරන්න කිව්වනේ. මේ සිත ඍජු කරන්න කිව්වා. නමුත් මේ සිතේ ස්වභාවය මොකද්ද? නිග්‍රහයට අවනත නැහැ. දුන්නිග්‍රහස ලහුනෝ මේ සිත යත්තකාම නිපාතිනෝ මේ සිත කැමැති කැමැති තැන්වල යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ තව ලක්ෂණයක් පෙන්වා දෙනවා. දූරංගමං ඈත සංචාරය කරනවා මේ හිත. ගිය නොගිය දිසාවන්හි ඈත සංචාරය කරනවා. ඈත රටවල් වල ඈත ප්‍රදේශවල තමන් හිටපු තැන්වල හිතපු නැති ඈත අතීතයට රිංග මේ සිත බලන්නේ නැද්ද? ඈත අතීතයට යනවා. ඈත සංචාරය කරනවා. ඒකචරං කාණ්ඩයක් එක්ක නෙවෙයි. තනියම යනවා මේ හිත. බය නැහැ. ඒ හිත බය නැතිකමටද යන්නේ? නීචකමට. තනියම යන්නේ නැද්ද නීච සත්වයෝ? රහස් කටයුතු වලට. ඒ වගේ මේ සිත තනියම හැසිරේ. අසරීරං මේ සිත අසරීරං මේ ශරීරයක් නෑ මේ හිතට. ගුහාසයන් ශරීරයේ නැමැති ගුහාව තමයි මේ හිතේ වාසස්ථානය. මේ හිතේ වාසස්ථානයේ තමයි මේ බම්බයක් පමණ වූ ශරීරයේ මේ හිතේ වාසස්ථානය. සිරුරක් නොමැති මේ සිත වසයි කයනම් වූ ගුහාවෙහි. යමෙක් දැනගෙන මේ සිත මේ ස්වභාවයෙන් මේ සිත යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකම් ඇත්තම මේ හිත ගැන අපිට දැනගන්න පුළුවන්ද? බෑනේ. මට මතකයි නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජු අහනවා මේ සිත දුර යනවා කියනවා මට මේක තේරෙන්නේ නැහැ කියනවා. අහනවා මෙතන ඉඳලා කාශ්මීරයට කොච්චර දුරයිද කියලා. යොදුන් 12යි කියනවා. එතන මෙතන ඉඳලා ඇලෙක්සැන්ඩ්‍රියාවට යොදුන් 200යි කියනවා. දැන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ තමන් හිටපු ගම මොකද්ද කියලා අහනවා. කලසි කියන ගම කියනවා. එහෙනම් දැන් මෙනෙහි කරන්න බලන්න කලසි ගම ගැන මෙනෙහි කළා කියනවා. ඊට පස්සේ අහනවා දැන් කාශ්මීරයට මේ යොදුන් 12 නොවේ. එහෙම මෙනෙහි කරා කියනවා. මොකක් මෙනෙහි කරන්නද වැඩිපුර වෙලාව ගියේ කියලා හිව්වා. නෑ ස්වාමීනි දෙකම සැනකින් මෙනෙහි කළෙමි කිව්වා. සැනකින් යනවා මේ සිත. ඒ නිසා ඒ සිතේ තියෙන ස්වභාව නිසා තමයි ඇතැන් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේට පුළුවන් උන්වහන්සේට පුළුවන් තමන් ඉන්න තැන 이르දිමත් බුදුරජාණන් වහන්සේට 이르දි බලය ලැබූ
ඉද්ධිවිද ඥානෙ ලැබූ රහතන් වහන්සේලාට පුළුවන්කම තියෙනවා මේ ඉන්න තැනින් ඒක උන්වහන්සේලා ඒක වේගෙ පෙන්නලා තියෙන්නේ දික් කරපු අතක් අකුලන්න හැකුළු අත දික් කරන කොච්චර වෙලාවයි තප්පරයක්වත් ඇයිද ආන් ඒ වගේ සුළු මොහොතකින් තමා සිටින තැන නොපෙනී ගොස් තමන්ට ඇවසි තැන පහළ වෙයි දැන් බුදුරජාණන් වහන්සේ එක දවසක් හිතුණා මේ බ්‍රහ්ම රාජයා බක කියන බ්‍රහ්ම රාජයා හිතුවා මේ ස්ථිර තැනක මේ චුත නොවන තැනක මේ සනාතන තැනක මේ සදාතන තැනක මේ කිසිවෙක් නොයිපදෙයි නොමරෙයි කියලා. ඒක මිසදිටුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉඳලා මේ එක් සල් රුකක් සෙවනේ එතෙන්ද උන්වහන්සේට ඒ සිත දැක්කා. දැකලා සැනකින් නොපෙනී ගියා. එතන පහළ වුණා. ඒ හිතේ ස්වභාවය නේද? දුර ගමන් යයි මේ සිත. ඒ සිතේ ස්වභාවය යමක ඇද්ද? ඒ ස්වභාවය අපේ හිතේ තියෙනවා. සැරිසරා යයි හුදෙකලාවේ මේ හිත හුදෙකලාවේ යනවා. වසයි කයනම් වූ ගුහාවෙහි කොහෙද වාසය කරන්නේ? ශරීරේ නම් ගුහා. යමෙක් මේ සිත දැනගෙන මනාකොට දමනය කරයි නම් මිදී යයි ඔහු සොඳ ලෙස. එයා තමයි මනවින් නිදහස් වෙන්නේ. මිදෙනවා කියන්නේ මොකද්ද? නිදහස් වෙනවා. නිදහස් වෙනවා මේ මාර බන්ධනයෙන්. එතකොට ඒ සියල්ලම ඇති මේ ලෝක ස්වභාවයට. හිතයිති නිවනට නෙමෙයි. හිතයිති සසරටයි. දැන් ඔය කියපු ගති ලක්ෂණ ඔක්කොම ඇති නිවනටද? ඒ සියල්ල ඇති සසරට. සසර ඇති මොකේටද? දුකට. දුකට අයත් වූ දුකෙහි පිහිටි දුකම වැළඳගත් දුක කරාම යන ස්වභාවයෙන් හැදිච්ච දේවල් තමයි මේ සිත කය. තිබඳු දෙයක් අපිට හසුරුව ගත්තොත් හැබැයි මේකේ වාසිය ඒකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කරුණ වලින් අපිට එකක් තේරුම් ගන්න පුළුවන්. දැන් මෙවැනි දුර්වලතා රාශියක්, දුබලතා රාශියක් මේ සිතේ තියෙනවා. මේකෙන් තේරුම් ගන්න පුළුවන් විශේෂ කරුණ මොකද්ද? මේධාවි කියන වචනේ ගොඩක් පාවිච්චි කරලා තියෙනවා උන්වහන්සේ. ඒ කිව්වේ ප්‍රඥාවන්ත වීරිය කෙනා මොකද කරන්නේ? මෙවන් වූ සිත දමනය කරයි. ඔන්න තැන. මෙවන් සිතක් දමනය කරයි. ඒ දමනය කිරීමට තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්වලා තියෙන්නේ. මම කියුවේ දැන් ඔන්න ඔබ ඉන්න දැන් ඔබ දැන් මේ වාඩි වෙලා ඉන්නවා. දැන් මෙතන මාස්පතා වාඩි වෙලා දැන් 10 අවුරුද්දකුත් පැන්නා නෝවේ. නේද? නැද්ද එහෙම? ඒ කාලේ ඉඳලා ඉන්න අපිට පේනවනේ මොණු දුටු විට. එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට අනුන්ගේ මල්ල තමාගේ මල්ලේ නොදින තාක්. තව කෙනෙක් තමාගේ ඇඟේ නොහැපී යන තාක්. තව කෙනෙක් තමා දිහා අමුතු ලෙසින් නොබලන තාක්. තමා සාන්තය. යම් හේකින් අනුන්ගේ මල්ල තමන්ගේ මල්ලේ වැදුනේද? අනුන්ගේ ඇඟක් තමාගේ ඇඟෙහි වැදුනේද? යන ගමන් අනුන්ගේ වතුර සුවල්පයක් තමාගේ ඇඟෙහි වැටුනේද? එකල්හි බලත හැක්කේය. මොකද වෙන්නේ? පරණ තැනමයි. යම් කිසි කෙනෙකුට මේ සියල්ල අපියස ඉන්නවනම් නිකන් නිවි ඉවසා මෙත් සිත රැක ඔහු විශේෂ කෙනෙකි. ඔහු හැය විශේෂ කෙනෙකි. ඇයි? යමෙක් සිටිනවා නම් කිසි කලබලයක් නැහැ. කිසි ගැටීමක් නැහැ. ඉවසීම බලය කොට, කරුණාව සිසිල කොට, මෛත්‍රිය උණුසුම කොට, සාන්ත බව සැනසුම කොට යමෙක් ඉන්නවා නම් නිතර නිතර එයාගේ ස්වභාවය හැම වතාවෙම ඒ අයුරින්ම පෙනේ නම් ඔහු හෝ ඇය ගැන සැක කළ යුත්තේය. මොකක්ද සැකේ නම්? මේ කෙනාගේ සිත සුවිශේෂය. මේ කෙනා විශේෂ කෙනෙකි. මේ කෙනා ධර්මයෙන් කිසිවක් ලබාගෙන ඇති හැඩයි. ඒක නේද හරි එක? නැත්තම් මම මෙතෙක්
දවසක් මෙතෙක් වසර ගණනක් ආවෙමි. මම මෙතෙක් පොත්පත් කියවෙමි. මම මෙතෙක් කැසට් ඇසුවෙමි. මම මෙතෙක් පූජාවල් වලට ගියෙමි. දැන් දනිව් මා කවුරුදැයි. ඒ රඟ දැක්වීමක් නොවේද? ඒ මොකවත් නැතු ඉන්නවනම් නිවි සාන්ත වෙවි ඉවසා කෙනෙක් ලැබීමට දුෂ්කර වූ දේ කරා ඔහු ඇය යන්නේය. ලැබීමට දුෂ්කර වූ දෙය ලබන්නේය. අත්දැකීමට දුෂ්කර වූ දෙයක් ඔහුගේ හෝ ඇයගේ සිතෙහි කෙමෙන් ලං වෙයි. ආන් එතනයි මේකේ රහස. එතන රහස. එතකොට දැන් රහසකුත් කිව්වා. සිතත් කිව්වා. ඒ ධර්මයක් කිව්වා. ඒ සියල්ල දුටුවේ අනාවරණ ප්‍රඥා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ සරණ ගිය අපට මේ මායාකාරී චපල වංචනික සිත හසරෙන් නිදහස් වන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.